සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනාම උතුම් පුන් පොහෝ දවසක ලක්වාසී ලෝවාසී හැම දෙනාම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පසළොස්වක පෝය දවසක අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තුනුරුවන් තුල හික්මෙන තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් තමන්ගේ ජීවිතයේ උපෝසත සීලයක පිහිටලා ධර්මයේ දියුණු කරගන්න තමන්ගේ ජීවිතයේ කුසල් වඩාගන්න උත්සාහ කරන දවසක්. පිංහතුනී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ ගිහි ශ්‍රාවකේ නිත්‍ය සීලය හැටියට පංච සීලේ. ඒ පංච සීලය කියන ඔබේ නිත්‍ය සීලේ. හැබැයි පෝය දවස්වලට උපෝසත සීලයක් සමාදන් වෙනවා. සතර පෝයට ධර්මයේ සඳහන් වෙනවා සතර පෝයට උපෝසතය ආරක්ෂා කරපු උතුම් දිව්‍ය ලෝක ඉපදිච්ච දෙවිවරු. ඒ අය මනුස්ස ලෝකේ පෙර උපෝසතේ රැකලා රැස් කරගත්ත පිනෙන් දෙව්ලොව ඉපදිලා තියෙනවා. පිංහතුනි ඔබ අහලා ඇති පේතවත්තු විමානවත්තු කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා අකුසල් කරලා ප්‍රේතලෝක ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා. විමානවත්තු කියලා තියෙන්නේ පින්දහම් කරලා දිව්‍ය ලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. මේ ගොඩාක් සිදුවීම් වලට මුල් වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහොම 이르දිවන්තයි. උන්වහන්සේට දිවස් තියෙනවා. උන්වහන්සේට දෙවියනුත් පේනවා, අමනුෂ්‍යයොත් පේනවා, ප්‍රේතයනුත් පේනවා. ඒ අය එක්ක කතා බහ කරනවා. ඒ අය පෙර කරපු අකුසල් මේ කර්ම කරලා මේ ලෝකවල ඉපදුනේ කියලා මුගලන් මහරහතන් වහන්සේ ඒ විස්තර ඇසුරෙන් මිනිසුන්ට දහම් දෙසනවා. විමානවත්වයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරු අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොන වගේ පින් කරලාද? ඔබ පෙර කොහෙද හිටියේ? මේ තරම් සැප සම්පත් ලබන්න ඔබ කරපු පින් මොනවද? අන්න එතකොට ඒ දෙවිවරු කියනවා ස්වාමීනි මම පෙර මනුස්ස ලෝකෙ හිටියේ. මම බොහෝම දුප්පත් කෙනෙක්. ඒ වගේ ගොඩාක් සිදුවීම් වල තියෙනවා. ඒ අය කියනවා මං ගොඩාක් දන් දීපු, මට දන් දෙන්න ලොකු මුදල් තිබ්බ කෙනෙක් නෙමෙයි. මම බොහොම දුප්පත් කෙනෙක්. සමහර දෙවිවරු කියනවා මං උක්දණ්ඩක් මිරිකලා පූජා කරා. බත් හැන්දක් ගෙදර හරියම තිබ්බේ මෙච්චරයි. දන් කුඩ ටික සූර්ලා බත් හැන්දක් පූජා කරා. එක්ක මල් ටිකක් පූජා කරගත්ත චෛත්‍යයකට. මං කරේ ලොකු පිනක් නෙමෙයි කියලා. හැබැයි ඒ ගොඩාක් දෙවිවරු කියනවා ස්වාමීනි මං සතර පෝයට උපෝසතේ රැක්කා. දන් දෙන්න සල්ලි නැති වුණත් සතර පෝයට උපෝසතේ රැක්කා. ඒ පිනෙන් තමයි මම මේ දිව්‍ය සැප සම්පත් ලැබුවේ කියලා. ඒ නිසා පින්වතුනි දෙව්ලොව උපදින්න, සුගතිය යන්න ගොඩාක් උපකාර වෙන බලවත් පිනක් පෝයට උපෝසත සීලයක් සමාදන් වීම. ඒ නිසා පුන් පොහෝ දවසක විශේෂයෙන් නිකිනි පුන් පොහෝ දවස අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3කට පසුව මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරපු දවස. ඒ වගේම නිකිනි පුන් පොහෝ දවසේ තමයි උදෑසනින් ධර්ම සංගායනාව දවසේම මේ බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ සතිමන්තානං දුතිමන්තානං සිහිනුවන තියෙන භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍ර, යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් යුක්ත භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍ර මේ බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ආනන්ද හාමුදුරු උතුම් අරහත්වයට පත්වෙච්ච දවස. පිංහතුනි ඔය වගේ ශාසනික කරුණු ගොඩාක් යෙදෙන උතුම් පුන් පොහෝ දවසක මේ ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන ඔබ හැම දෙනාටම අපි විශේෂයෙන්ම අද සිහිපත් කරන්නේ ඔබ කාටත් වැදගත් මේ බුද්ධ ශාසනය අපේ පිරිතෙන් ආශිර්වාදය ලබාගන්න ආකාරය ගැන. අපිට පේනවා මේ වෙනකොට ලෝකෙ පුරාම මේ මහා භයානක වසංගතයක් පැතිරීගෙන යනවා. සමහර වෙලාවට ලංකාවේ ඉන්න ඔබ එක්ක ලෝකෙ සමහර රටවල් කීපයක් යම් මට්ටමකින් ආරක්ෂා වෙලා තියෙනවා තවම. හැබැයි ඔබ ලෝකෙ දිහා මේ රෝගෙ පැතිරෙන ස්වභාවය ලෝකෙ දිහා හොඳට විමසල බලන්න.
මොනතරම් භයානක අනතුරකද මේ ලෝකේ දැන් පවතින්නේ. පිංහතුනි මේ වෙනකොට 1,75,00,000කට වඩා වැඩිපුර මේ රෝගය ව්‍යාප්ත වෙලා පිරිසට මේ රෝගයේ වැළඳිලා තියෙන. දවසින් දවස ලක්ෂ ගණන් රෝගයට ගොදුරු වෙනවා. යම්තන් පෙර පිනකට අපේ මාතෘ භූමිය අපේ පුණ්‍ය භූමිය ලංකාව යම් මට්ටමකින් අද මේ විදිහට ආරක්ෂා වෙලා තිබුණට ලෝකෙ බලවත්ම රටවල් අන්ත අසරණ භාවයකට පත්වෙලා. නමුත් ඔබට මතක ඇති මේ වසංගතය එනකොට මිනිස්සු ගොඩක් බය වුණා. ඒ දවස්වල කොත්තමල්ලි වෙනිවැල්ගට හොය හොයා මිනිස්සු බොන්න පටන් ගත්තා. නිතර රතන සූට්‍රය කිව්වා පිරිත් කිව්වා. දැම් බොහෝ දෙනෙකුට ඒ පින්කං පිරිත් පින්කන් රතන සූට්‍රය තුන් සූට්‍රය සමහරුන්ට මතකත්නෑ. හැබැයි පිංහතුනේ මේ පිරිතක ආශිර්වාදය මේ ධර්මය ආශිර්වාදය කොහොමද විපත් ඉදිරි අපි ලබන්න. ඔබට අද මේ ධර්ම දේශනාව තුළ ඉතාම වැදගත් පිරිතේ ආශිර්වාදය පිරිතේ සත්‍යක්‍රියාව මේ පිරිතෙන් ලැබිච් ආශිර්වාද අද අපි මේ දේශනාව තුළ කතා කරනවා. පිංහතුනේ ඔබ දන්නවා අපි එකින් එකට පිරිතෙන් පිරිත එකට හේතුවෙච්ච කාරණාදී පිරිත් කීපයක් ගැන අපි විමසල බලමු. ඔබ දන්නවා පිරිත් පොතේ සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේ එදා පුංචි වටුකුරුල්ලෙක් හැටියට ඉපදිච්චේ කාත්මයක. මහා ලැව්ගින්නක් සත්‍යක්‍රියා බලෙන් නිවපු ඒ සත්‍යක්‍රියා පිරිත වට්ටක පිරිත. මේ වට්ටක පිරිත මේක සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා වැඩසිටිද්දී එදා භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සමඟ උන්වහන්සේ චාරිකාය වඩිනකොට රජගහනුවර මහා වනාන්තර ප්‍රදේශයකින් චාරිකාය වඩිනවා. එහෙම යනකොට එක පලාතක ලැව්ගින්නක් ඇවිලිලා. මේ ලැව්ගින්න වේගෙන් පැතිරීගෙනනවා. හිතාගණ්ඩ බැරි වේගෙන් ලැව්ගින්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩින පැත්තට මේ ලැව්ගින්න පැතිරීගෙන එනවා. ඒ වෙලාවේ සමහර භික්‍ෂූන් වහන්සේලා බිය වුණත් ඇතිගත්තා. රහතන් වහන්සේලන මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා කියන ස්වාමිනි අපි ඉක්මනට හැරෙමු. අපි ඉක්මට ආපහුයන් අපි මේ ගින්නෙන් අනතුරකට පත්වේ. සමහරු ගින්න නිවන්න උපකරන හොයනවා. ගින්න නිවන්නේ කොහොමද කියලා කලබල වෙලා. ඒ අතරි බුදුරජාණන් වහන්සේ අර ලැව්ගින්න එන පැත්තට බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරලා එක තැනක නතර වෙලා ඒ ලැව්ගින්න දිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ දෙසට වේගෙන් අර සංඝයා දෙසට ආපු ලැව්ගින්න එක තැනකට ඇවිල්ලා ආපස්සට නිවීගෙන ගිය හරිම ආශ්චරයක් හිතා ගන්න බෑ. හරියට මහා රල පහරකට ගින්නක් නිවීගෙන යනවා වගේ එක තැනකට පැතිරිලාපු ගින්න එතන ඉඳං ආපස්සට නිවීගෙන කියා. මේක දැකපු භික්‍ෂූන් වහන්සේලාට පුදුමයි. ඒ අයි හිතුවා බුදුරජාණන් වහන්සේ ප්‍රහතිහාරයක් පෑවා. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් ගින්න නිව්වා කියලා. ඒ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලකින සාමීනී භාග්‍යතුන් වහන්ස හරීම ආශ්චර්යයි. හරි මත්භූතයි. මේ වේගෙන් පැතිරිලාපු ලැව්ගින්න. බුදුරජාණන් වහන්සේ දෙසට ඇවිල්ලා ආපස්සට නිවීගෙන ගිය. හරි මාශ්චරයයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන මේ මොහොතේ තථාගතයන් වහන්සේ කිසිවක් කරේ නෑ කියව. තථාගතයන් වහන්සේ කරේ පෙර අධිෂ්ඨානයක් සිහිපත් කරා පමණයි. බෝසත් කාලෙ මේ භූමියයේ මෙන්න මෙතන ගහක පුංචි වටුකුරුළු කූඩුවක එදා බෝසතාණන් වහන්සේ වටකුරුළු පැටියෙක් හැටියට ඉපදී චාත්මයක. එදත් මේ වගේ ලැව්ගින්නක් පැතිරිලාව. එදා මේ පුංචි වටකුරුල්ල කරපු අධිෂ්ඨානි සිහිකරා පමණයිකි. ඒ වෙලා භික්‍ෂූන් වහන්සේලා වන්දනා කලකි අනේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අපිට අතීත කතාව දේශනා කරන සේක්වා කියල ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනි බොහෝ පෙර ආත්මයක අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙනන ආත්මයක මෙන්න මේ භූමියයේ එදා මහ වනාන්තරේ වටකුරුළු කූඩු ගොඩාක් තිබිච්ච මේ වනාන්තරයක්. මෙන්න මෙතන එදා ගහක් තිබුණා. මේ ගහේ වටකුරුළු කූඩුවක බෝසතාණන් වහන්සේ පුංචි වටකුරුළු පැටියෙක් හැටියට ඉපදිලා හිටිය. මේ පුංචි පැටියට ඒ වෙනකොට පියාම ගන්න තාම පණනෑ අත්තටු පණනෑ. පුංචි පැටියේ දවසක් මේ වගේ විශාල ලැව්ගින්නක් හටගෙන මේ විදිහට පැතිරීගෙන එනකොට. පියාම ගන්න පුළුවන් කුරුල්ලො කෑගගහ පියාමගෙන ගියා අර ගින්නට බය වෙලා. අර පුංචි බෝසත් වටකුරුල්ලගේ මේ පැටියගේ අම්මයි තාත්තයි පියාමගෙන ගියා පැටිය දාලා. පැටි අරගෙන යන්න තරං හැකියාවක් නෑ ගින්න වේගෙන් පැතිරිලා එනවා තමන්ගේ ජීවිතය බේරගන්න ඉක්මනට පියාඹල ගියා.
මේ බෝසත් පුංචි වටකුරුල්ල. බලන්න මේ බුදුවරුන්ගේ සසර පාරමී පුරණකොට වටකුරුළු ආත්මය ඉපදුනත් මොනතරං පුුණ්‍ය ශක්තියක් පාරමී ශක්තියක් තියෙනවද. පුංචි වටකුරුල් පැටියා අර කූඩුවේ ඉඳගෙන සත්‍යයක් ක්‍රියාවක් කර. ඇත්තම කතාව හිතනවා. විශාල ලැව්ගින්නක් පැතිරිලායනවා. මට පියාම ගන්න මගේ අත්තටු පණනෑ. මගේ අම්මයි තාත්තයි වටකුරුළු අම්මයි තාත්තයි මාව අතහැල්ල පියාමගෙන ගිය දැම්මම් මේ කූඩුවේ තනි වෙලා. ඒ වෙලාවෙ මතක් වුණාර පාරමී බලය පෙර සසර පුරපු පාරමී ශක්තිය. අතීත යම්තාක් බුදුවරු මේ විශ්වයේ පහළ වනාදේ බුද්ධ ශක්තිය. ඒ බුදුවරුන්ගේ ධර්මය ශක්තිය ශ්‍රාවකයන්ගේ ඒ ශක්තිය තුනුරුවන්ගේ ශක්තිය සිහි කරලා සත්‍යයක් ක්‍රියා කර ඒ බුද්ධ ශක්තිය මම සසරයම් ගුණයක් පාරමිතාවක් පිරුවනන් ඒ පාරමී ශක්තියෙන් මේ ගින්න ආපසු හැරෙන් කියලා අර පුංචි බෝසත් වටකුරුල්ලා හිතුවා. ඒ වෙලාව අධිෂ්ඨානයක් කර හිතටාවත් දැඩිව ඒ ගැන සිහි කරලා ගින්න දිහා බැලුව විතරයි. අර ගහදිගේ උඩට පැතිරීගෙන එන ගින්න ආපස්සට නිවීගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන එදා බෝසතාණන් වහන්සේ පුංචි වටකුරුළු පැටියෙක් හැටියට මේ භූමිය ඉදං එදා කරපු අධිෂ්ඨානය අදටත් බලවත් කියව. මහනෙන මේ මොහොතේ විශාල ලැව්ගින්නක් පැතිරිලා මෙතනට එනකොට තතාගතයන් වහන්සේ අද යම් අධිෂ්ඨානයක් කරේ නෑ කිය. පෙර බෝසතාණන් වහන්සේ මේ භූමියයේ වටකුරුල්ලෙක් හැටියට කරපු එදායේ අධිෂ්ඨානයේ සිහිකරා පමණයි. අදටත් මේ කල්පයේ පවතිනතාක් ගින්නකින් මේ භූමිය විනාසවෙන්න නෑ කියව. ලැව්ගින්නක් පැතිරිලාවත් එතනට ඇවිල් ආපහු නිවීගෙන යන. බලන්න මේ පිරිතක තියෙන ආශ්චරය බෝසතාණන් වහන්සේලාගේ සසර පාරමී ශක්තිය මෙන්න මේ පිරිත තමයි වට්ටක පිරිත හැටියට සඳහන් වෙන්න. ස්වභාවික විපත් මහා ලැව්ගින්නක් ස්වභාවික විපතක් ආපස්සට සත්‍යක්‍රියා බලයෙන් නිවපු නිවීගෙන ගිය සත්‍යක්‍රියා වට්ටක පිරිත. ඊළඟට ඔබ දන්නවා පිරිත් පොතේ මත්ස්‍යරාජ පිරිත කියල තියෙනවා. මේ මත්ස්‍යරාජ පිරිත ඔබ පිරිත් පොත අරගෙන පෙරලල කියවල තේරෙන භාෂාවෙන් හරි ඒ ගාථාවල තේරුම පිරිත් පොතේ තියෙනවා. මේ මත්ස්‍යරාජ පිරිතේ තියෙන්නේ ඒත් ඔය වගේ කතාවක් අපේ බෝසතාණන් වහන්සේ පෙර පාරමී පුරාගෙනන එක ආත්මයක මත්ස්‍යරාජය කියලා ගැන මාළු විලක මාළුවෙක් වෙලා. ඉපදිච්චේ කාත්මයක් පිංහතුන මේ පාරමී පුරාගෙන යනකොට දිවියලෝක මනුස්සලෝක දෙකේම ඉපදුනා විතරක් නෙමේ. ජාතක පොත අරගෙන බලන් අපේ බෝසතාණන් වහන්සේ වඳුරු රැලේ වඳුරෙක් හැටියට ප්‍රධානියක් හැටියට ඉපදී චාත්ම හස්තිරාජය වෙලා ඇත්තු වෙලා ඉපදී චාත්ම. එදකොට මේ වගේ නොයෙක් විදිහට ද වට්ටක පිරිත තියෙන වටු කුරුල්ලෙක් වෙලා ඉපදි චාත්මය. මත්ස්‍යරාජ පිරිත තියෙන්නේ මේ විලක මාළු රංචුවේ මාළුවෙක් වෙලා ඉපදි චාත්මය. එදා මේ මත්ස්‍යරාජ පිරිත සඳහන් වෙන්නේ විශාල නියගයක්කාව කාලයක්. මේ විලේ හිටපු මාළු අර නියගයක්ත් එක්ක වතුර හිඳීගෙන ගිහිල්ලා ඒ වෙලා මේ මාළු මැරෙන්ට පටන්ගත වතුරනේ විශාල නියගයක්. අර විලේ හිටපු මේ මත්ස්‍යය පිරිස අතර අපේ බෝසතාණන් වහන්සේදා මත්ස්‍යරාජයෙක් හැටියට මේ විලේ ඉන්න ඇද්දී සත්‍යයක් ක්‍රියාවක් කරා. පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය. ඒ වගේම සසර පාරමී ගුණේ මේක සිහි කරලා සත්‍යයක් ක්‍රියාවක් කරා මේ දුර්භීක්ෂය නැතිවේවා පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය සත්‍යයි. මේ සත්‍යානු භාවයෙන් වැසි ඇද හැලේවා කියලා මාළුව හිතලා සත්‍යක්‍රියාව කරද්දී නියගේ දුරුවෙලා මහා වැසි ඇද හැලිලා අර සියලු දෙනාව අර නියගෙන් ආරක්ෂාව වුණ. ඕක තමයි මත්ස්‍ය රාජ පිරිත තියෙන්නේ. එහෙමනම් අපිට පේනවා ස්වභාව ධර්මයට යම් යම් විපත් ව්‍යසන ඇතිවෙච්ච වෙලාවල්වල අපේ බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා බලයෙන් ස්වභාව ධර්මයට බලපෑම් කරා. මහා ලැව්ගින්නක් නිවෙන්න සැලැස්වා සත්‍යක්‍රියා කරල. විශාල දුර්භීක්ෂ නියග සත්‍යක්‍රියා බලයෙන් වැසි ඇද හැලෙන්න සැලැස්වා. එහෙමනම් අපිට පේනවා පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මේ විශ්වය තුළ ධර්මය තියෙන ධර්ම ශක්තිය යම්තාක් මහරහතන් වහන්සේලා මේ විශ්වයේ ලෝකෙ පහළ වුණාද ඒ මහරහතන් වහන්සේලාගේ තියෙන ඒ උතුම් ශක්තිය අදටත් මේ විශ්වයේ සිහිපත් කරලා සත්‍යක්‍රියා කරන්න පුළුවන්න විශාල ආශිර්වාදය අපිට හිතාගන්න බැරි
තුනුරුවන්ගේ පිහිටක් අපට ලබන්න පුළුවන්කම තියෙනවා. පිංහතුනි රතන සූත්‍ර ගැන හිතන්. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි දේශනාවේ උතුම් රතන සූට්. මේ රතන සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. බුදුගුණ දහම් ගුණ සඟගුණ සත්‍යක්‍රියාව. ගාථාවෙන් ගාථාවේ බුදුගුණවල තියෙන සත්‍යක්‍රියාව. ධර්මී ගුණවල තියෙන සත්‍යානු භාවි. ඒ හැම ගාථාවකම සඳහන් වෙනවා. ඒතේන සච්ච වච්චේන හෝතු තේජය මංගල. දැම් බලන්නේ මහාමංගල සූත්‍ර ගැන. ඒ මහාමංගල සූත්‍රය සඳහන් වෙන්නේ මේ සත්‍යානු භාවයෙන් සූපත්. මේ සත්‍යානු භාවේ මේක මංගල කාරණය. එදකොට ඒ වගේ රතන සූත්‍රය. මේ ඉදම්පි දම්මේ රතනම් පනීතන්. ඉදම්පි බුද්ධේ රතනම් පනීතන්. ඉදම්පි සංගේ රතනම් පනීත. මේ තමයි බුද්ධ රත්නය තියෙන ආනු භාවේ මේ තමයි ධම්ම රත්නය ආනු භාවේ. මේ තමයි සංගරත්නය ආනු භාවේ. ගාථාවෙන් ගාථාවට ඒ තුනුරුවන් ගුණ ගැන කරන සත්‍යක්‍රියා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටිය. එතනති බලන්න එතනත් ස්වභාවිකව ඇතිවෙච්ච විශාල දුර්භීක්ෂයක් වසංගතයක්. එදා විශාලා මහනුවර නගරයට ඇතිවුණේ තුන්බිය කියන්නේ රෝගබිය දුර්භික්ෂබිය අමනුස්සබිය. එතකොට රෝගබිය කියන්නේ වසංගතයක් පැතිරෙන්න පටන්ගත්ත. විශාලා මහනුවර මේ ඉතිහාස පොත්වල ඒ අටුවාවල විස්තරවල සඳහන් වෙනවා විශාලා මහනුවර ඉස්සල්ලා විශාල දුර්භීක්ෂයක්කාව මිනිස්සුන්ට කන්න නැතුව මිනිස්සු ඒකෙන් පීඩාව විදින්න පටන්ගත්. ඔය අතර විශාල වසංගතයක් පැතිරෙන පටන්ගත්. මේ වසංගතයක් යන වේගෙන් පැතිරෙනවා බෝවෙන. දැන් අදෝබට පේනව ඇති මේ රෝගේ ලෝකෙ බලව රටවල් අසරණ වෙන ආකාරි. මොනතරම් විද්‍යාව දියුණුනත් මොනතරම් තාක්ෂණය දියුණුනත් මොනතරම් දියුණු අව්‍යාවිධ හදාගෙන මොනතරම් වෛද්‍ය උපකරන හදාගෙන බලවත් රටවල් ලෝක අපි බලවත් කියාගෙන හිටියත් මේ වසංගත ඉදිරියේ ලෝකෙ කොච්චර අසරණද. එදා මේ වසංගතය වේගෙන් පැතිරිල්ලා යනකොට නගර මිනිස්සු දවසට 50 දහස් ගනම් මිනිස්සු මේ යන්න පටන්ගත්. ඒ මැරිච්චායගේ මලකුණු නගරි තැන් තැන්ගොල කුණු වෙලා යන්න පටන්ගත්. දැන් ඔබ දකිනව ඇති. මේ වසංගතයත් එක්ක මේ යන කෙනෙක්ගේ මෘත දේහයක්කත් ගෙදරකට ගේන්න දෙන්න ඒකෙන් පැතිරෙන්න පුළුවන්. සාමාන්‍ය ආදාහනයක් කරන්න අවස්ථාවක් නෑ. එක පුච්චනවා. මොකද මේකෙන් පැතිරෙන්න පුළුවන් නිසා. එදකොට මේ වගේ අපිට පේනවා මේ වසංගතයක් හැදිල්ල මේ අනකුට කෙනෙක් අර මෘත ශරීරයකටවල් ලංවෙන්නේ නෑ. එදා විශාලා මහනුවර නගරේ තැන් තැන්ගොල මිනිස්සු මැරිලා කුණු වෙලා යන්නකොට මලකුණුවල දුරගන්දේ නගරි පුරාම මිනී කුණු ගඳ හමාගෙන යනවා. නගරේ ඉන්න අමනුස්යෝ ඈත ඉන්න අමනුස්යෝ යොදුම් ගණන් ඈත හිදං අමනුස්යෝ නගරයට ඇදන්න ගත්තා අර මලකුණුවල ඕජා උරාබොන අමනුස්යෝ. කාලයක් යද්දී. රෝග දුරුභික් සාමනුස්්‍ය කියන තුන්බියේ මුළු නගරෙම අවාසනාවන් තීර නමකට පත් වන. මේ අවාසනාවන් තීර නමට මුළු නගරේ පත්වෙනකොට. මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නෑ. ඒ වෙනකොට ඒ රටේ හිටපු ප්‍රධානී පාලකයෝ. එදා ලිච්චවී රාජ කුමාරවරු. එදා පාලනය කරපු පිරිස සාකච්ඡා කරා කොහොමද අපි මේකෙන් මිදෙන්නේ අනේ කොහොමද මිදෙන්. මේකට ක්‍රමයක් තියෙනවද. අඩුගාන ඒ වෙනකොට හිටපු ශාස්ෘුවරු කියාගත්ත නිගන්ට නාතපුත්ත සංජයේ බෙල්ලටි පුත්ත අජිත කේසකම්බලි නොයෙක් අයි හිටියන්. ඒ අයගෙවත් පිහිටක් අපිට පුළුවන් වෙයි. ඔහොම සාකච්ඡා කරනකොට ඔයාතරේ එක උපාසකයෙක් හිටිය. ඔහු රජගහනුවර ඒ වෙනකොට බුදුහාමුදුර බුද්ධත්වයට පත්තෙන්ජ මුල්ම කාලි. බුදුරජාණන් වහන්සේ බිම්බිසා රජතුමාගේ වේල්ුවන උයනෙ වැඩඉන්නේ. වේල්ුවනාරාමි බණහලයින උපාසකේ. ඔහු අර පිරිසාත්තරෙදී නැකිටලා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න දිසාවට දෑට් නලලිතිීල වන්දනා කරලා බුදුගුණ කියලා කියා හිටියා. මේ නගරයට යහපත උදාකරගන්න අවශ්‍යන අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. මේ වෙනකොට උන්වහන්සේ බිම්බිසා රජතුමා පූජාකරපු වේල්ුවන උයනේ රජගහනුවර වැඩඉන්නවා. උන්වහන්සේට ආරාධනා කරවන්න මේ නගරයට උන්වහන්සගේ ආශිරවාද ලබාදේ. රජ්ජුරුව මාර්ගයෙන් ආරාධනය කරා බුදුහාන්දුරු පිළිගත් දහස් ගනම් මහරහත්තන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා මුලින්ම කැලනි ගඟෙන් එදා ඒ වෙනකොට ගංගානන් ගඟ මේ ගංගානන් ගඟෙන් පැන් එකක් අරගෙන පිරිත් කරලා රතන සූත්‍රයේ බුදුගුණ දහම්ගුණ සඟගුණ සත්‍යක්‍රියා කළ ආනන්ද හාන්දුරන්ට දුන්න ආනන්දය නගරේ ප්‍රාකාර වලලු තුන වටා ගිහිල්ලා නගරයට පිරිත් පැන්හින්න කියලා. පිංහතුනේ විශාලා මහනුවර නගරි ගැන සඳහන් වෙනවා
නගරය විශාලා මහනුවර කියන්නේ ලිච්චවී පරම්පරා වේගෙන් ව්‍යාප්ත වෙනකොට තුන් වතාවක් ප්‍රාකාර තුනකින් විශාල කරපු නගරේ. මේ නගරේ වටා විශාල ස්ථාප තුනක් තිබිලා තියෙනවා නගරේ ප්‍රාකාර තුනක්. ඒ නිසා තමයි විශාලා මහනුවර කියන්නේ. රජගහනුවර ඉඳන් ගංගානම් ගඟ දක්වා යොදුන් ගණනක් මාර්ගය. ඒ මග එදා බිම්බිසා රජ්ජුරුවෝ සූදානන් කරලා පාර දෙපැත්ත සරසල සුදුවැලි අතුරල පෙරහැරෙන් වැඩම. ගංගානන් ගඟින් එතර වුණාට පස්සේ. ගඟ දෙපසත් නාගලෝක නාගයන් සැරසුව කිය. ඒ ගං තොටේ ඉඳං විශාලා මහනුවර නගරේ දක්වා ලිච්චවී රාජකුමාරුට පාර සැරසු. බුදුරජාණන් වහන්සේ ගඟින් එතර වෙලා විශාලා මහනුවර නගරයට සිරිපතුල තබනකොට ඔන්න බලන්න බුදුගුණ බලය සිරිපත්තුල තබනවා සමගම එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැලෙන. අර කාලයක් තිබ්බ දුර්භික්ෂ නැති වුණ. පොදවැස්සක් පිණිවැස්සක් මල්වැස්සක් ඔය විදිහට වැසි හතක් ඇදහැලිලා නියගේ දුරුවෙලා අර තැන්තැන්ගොල කුණු වෙලා තිබ්බ මලකුණු මේ ඕජාවල් නගරෙ තිබ්බ දුර්ගන්ධය ඔක්කොම හේදිලා ගිය. බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා නගරයේ කූටාගාර ශාලාවට වැඩම කරා. ආනන්ද හාමුදුරු නගරයට පිරිත් පැන් නිසා. බුද්ධ අධිෂ්ඨානයෙන් නගරේ රෝග දුර්භික් සමනුස්ස බියෙන් අසරණ වෙච්ච මනුස්සයන් පිරිත් පැන් ඉහිනකොටම සුවපත් භාවයට පත් වුණ. එද ආනන්ද හාමුදුරු පස්සේ මේ මිනිස්සු පෙරහැරක් වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා වාඩි වුණ. අන්න එතනදි තමයි බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට ආරාධනා කරලා උතුම් රතන සූත්‍ර දේශනා කරන්නට ඒදුන. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ දේශන අතර බොහෝ බණ අහනකොට ධර්මී සඳහන් වෙනවා දස දහසක් ලෝක දහතුළ දෙවියන් එකතුනා කිය. බොහෝ වෙලාවට මේ ලෝක ධාතුවේ දෙවරු නිතර බුදු හාන්දුරන්ගේ බණහන්නේ නවා. විශේෂ දේශනා දැ ධම්ම චක්ක දේශනාව ගැන සඳහන් වෙන දස දහසක් ලෝක ධාතුළ දෙවියන්ගෙන් පිරුණ. බුදුරජාණන් වහන්සේගේ ආලෝකි මේ දේශනාව අවසන් වෙනකොට අප්‍රමාණෝජ්‍ය උලාරෝ ඕභාසෝ ලෝකයේ පාතුරහිසි. දෙවියන්ගේ දේවානු භාව ඉක්මවාගේ අප්‍රමාණ ආලෝකයක් දස දහසක් ලෝක දහතුට පැතිරුණා කිය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශන අත්තර කීපයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ඒ කියන්නේ ධර්මය සඳහන් වෙන්නේ ත්‍රිහි සහස්සී ලෝකධාතුව. කෝටි ලක්ෂයක් සක්වල ආච්ඥා පිහිට ඕන බලවත්ම දේශනා කීපය අයිතිය. ඒ අතර බලවත්ම දේශනාව තමයි රතන සූත්‍ර දේශනාව. එදා බුදුරජාණන් වහන්සේ ඒ බුදුගුණ දහම් ගුණ සඟගුණ සත්‍යක්‍රියා දේශනාව විශාලා මහනුවර නගර මැද කූටාගාර ශාලාවෙදි දේශනා කර. ඔය දේශනාවේ අවසාන ගාතතුන බුදු හාමුදුරන්ගේ ගාතා අවසං වෙනකොට අන්තිම ගාතතුන රතන සූත්‍රය අරගෙන පෙරලල බලන්න පිරිත් පොතේ තියෙනවා. ගොඩාක් පොත්තලොබට හොයාගන්න පුළුව. අවසාන ගාත තුන කියන්නේ සක්‍ර දෙවිය. බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ආඥාව අපි පිළිගන්න. ධර්මය ආඥාව අපි පිළිගන්න. මේගේ ශ්‍රාවක සංඝයාගේ ආඥාව පිළිගන්න. අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා ධර්මයට සංඝයාට අපගේ නමස්කාර වේවා කියලා සක්‍ර දෙවිය තමයි අවසාන ගාත තුන කියලා වන්දනා කරන්න. ඒ නිසා අදටත් මේ වසංගත රෝග පැතිරිලා යනකොට පිංහතුනේ ඔබ නිතර පුරුදු වෙන්න ගෙවල් වල රතන සූත්‍රය කියලා පිරිත් කියන දැම් බලන්න මේ ලෝකෙ මේ තරම් බලව රටවල් අසරණ වෙනකොට මොකක් හෝ ආශ්චරයකට අපේ රටවල් මෙහිම හරි ආරක්ෂා වුණ අසල්වැසි ඉන්දියාව දිහා බලන්න අද වෙනකොට මොනතරම් වේගෙන් මේ රෝගේ ව්‍යාප්ත වේගෙන යනවද. ඉන්දියා වගේ රටක අපි නිතර දඹදිව වන්දනාව ගිහින්තින අපි නිතර පින්කං කරන්න වැඩම කරලා තියෙනවා. ඉන්දියාවගේ රටක පරිසර ඒ මිනිස්සු ජීවත්වෙන ක්‍රමේ ගත්තහම අදෝය තියෙන සැබෑ සංඛ්‍යාලේකනවලට වඩා 3-4 ගුණයකට වඩා වැඩිවෙන්න පුළුවන් ඇත්ත රෝගීන් ප්‍රමාණය. ඒකට හේතුව පිංහතුනේ සංඛ්‍යාලේකනයක් හැටියට ලක්ෂ 15යි 20යි කියලා හරි රෝගීන් මෙච්චරයි කියලා සංඛ්‍යාලේකන ගත වෙන්නේ. ඒ අය පරීක්ෂණ කොරොත් විතරයි. ඒ පරීක්ෂණ වාර්තාවලට අනුව තමයි ඔහු රෝගියෙක් කියලා හඳුන්නන්න. නමුත් ඉන්දියා වගේ රටක් ගත්තහම මිනිස්සු ඒ මිනිස්සු ලෙඩක් හැදුන කියලා වෛද්‍යවරයෙක් ළඟට යන්නේ. ඔහේ ගෙවල්වල ඉන්න. එක්කෝ එහෙමම මැරෙනවා. මැරුණට පස්ස මොන වෛද්‍ය පරීක්ෂණ සමහරු එහෙම එක දවසින්ම ගිහිල්ලා ගඟක් අයින තියලා පුච්චලා අලු ටික ගඟට දානවා. එතකොට ඔය වගේ ඒ කෝටි ගානක් මිනිස්සු ජීවත් වනාට ලෝකෙ දෙවනි වැඩිම ජනගහනීන රට ඉන්දියාව.
නමුත් ඔවුන්ගේ ජීවිතවල ගත්තොත් ඔවුන්ට උපැන්න සහතිකයක් අයිඩෙන්ටි කාඩ් එකක් ඔයි මොනවත් නෑ බොහෝ මිනිස්සුට. හරියට සංඛ්‍යාලේඛනයක් නෑ කොච්චර මිනිස්සු ඉන්නවද කියලවත්. පවුල් ගණන් ඔහේ ජීවත්වෙනවා ඉන්න තැනක් නෑ මහපාරවලල බොහොම අපිරිසිදු ජීවිත. තිය නිසා අසල්වැසි ඉන්දියාව මේ තරං වේගෙන් මේ රෝග පැතිරෙනකු. ඒ විතරක් නෙමෙයි ඒ අසල්වැසි අනෙක් රටවල්වල මේ තරම් පැතිරීගෙන යනකොට මේ ලංකා භූමි ආරක්ෂා වෙලා තියෙන්නේ මොන ප්‍රශ්න මොනවතින කියනවා පිරිත් පැන් එහෙනවා මේ නිසා තමයි යම්මට්ටමෙන් හරි ලෝකෙ මද මේ රෝගයෙන් අසරණ වේගෙන යනකොට මේ ලංකාවගේ පුංචි රටක් මේ විදිහට හරි අපි ආරක්ෂා වෙලා තිය තිය නිසා පිංහතුනින් නිතර මේ ස්වභාවික විපත් පැතිරීගෙන යනකොට මේ ස්වභාවික දෙයක් එවැනි ස්වභාවික විපත් ඉදිරියේ අපි නොසිතන විදිහට ලෝක මිනිස්සු අන්ත අසරණ භාවයට පත්වෙන්න පුළුව. ඒ නිසා නිතර තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය මේ පිරිතේ තියෙන ආශිර්වාද හැබැයි මතකතියාගන්න පිරිත්තක ආශිර්වාදය ලැබෙන්නේ කෙනෙකොට හිතෙන පුළන් කෝ ඉතින් අපි පිරික්කිව කෝ අපිට ඔහොම කියන ඉන්න කෝ අපිට බැලවා අපි ඔච්චර පිරිත් කියනවා බුදුන් වදින අපිටමයි මේ කරදර එහෙම කිය තුනුරුවන්ට ගරහන තුනුරුවන්ට බනින දවසක් පිරිත් කිව්වා කියලා කෝ ප්‍රතිඵල කියලා අහනයින්න මතකතියාගන්න පිරිතේ ආශිර්වාදි ලැබෙන්නේ සිල්වතාට සිල්වත්ත ගුණධර්ම පුරමින් ධාර්මිෂ්ටව ජීවත්වෙන කෙනා තමයි පිරිතෙන් ආරක්ෂාවේ. ඒ නිසා ඔබ කොච්චර උදේ හවස පිරිත් පටි දාගෙන හිටිය පිරිත් කිය කොච්චර පිරිත් පොත අතේතියාගෙන පිරිත් කිව්වත් ඔබ තුළ සීලාදී ගුණධර්ම පිහිටල නැත්නම් ඔබ අඩුම ගාන පන්සිල්ලත් ටකින කෙනෙක් නොවෙයින ඒ පිරිති ආශිර්වාදය ඔබට ඒ තරන් ලබන්න පුළුවන්කමක් නෑ මතකතියාගන පිරිත් කියද්දි කොහොමත් පින් රැස්වෙනවා බුද්ධ වචනය හැබැයි ඒක ආශිර්වාදයේ 100% සාර්ථක ඔබට ලැබෙන්න්න නම් ඔබ සිල්වත් වෙන්නට ඕන ඔබ ධර්මානුකුලව ජීවත්වෙන ඔබ ධර්මිෂ්ට ජීවිතයක් ගත කරන්න එතකොටයි ඒ පිරිති ආශිර්වාදය ඔබට ලබන්න පුළුව ඊළඟට අපි බලමු ඔබ දන්නවා සාමාන්‍ය සර්පයන්ගේ කරදර උපද්දව ඕන තරන් ඇති. ඔබ බලන්න මේ සර්පයෝ සමහරු ඉතන්න පුළන් උන් ඉන්න කැලේ ඔය ගංගොල කැලෑවල්ල ඉන්න මිනිස්සුන්ට තමයි ඔය සර්පයන්ගේ කරදර තියෙන්. පිංහතුනි මතකතියාගන්න සමහර වෙලාවට කර්ම විපාක කොළඹ වෙන්න පුළන් කොළඹ හතේ වෙන්න පුළුව. බොහොම ආරක්ෂිතව ගේටු දාගෙන තාප්ප හදාගෙන ආරක්ෂකයෝ තියාගෙන මොන තරං ආරක්ෂා වෙලා ජීවත්වෙන්න උත්සාහ කරත් හිතාගන්න බැරි විදිහට බටයක් අස්සෙන් හරි ඇවිල්ලා මල්ගහක හරි ඇතිලා ඉඳලා සර්පෙක් දෂ්ට කරන අවස්ථා තියෙනවා නැතුව නෙමේ. මහා කැලේ සත්තු අත්තරේ සර්ප විමානවල ජීවත්වෙන මිනිස්සු ඉන්නවා කවදාව සර්පයෙක් දෂ්ට කරලනෑ. අපි දන්නවා බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා වහා වනාන්තරවල ආරන්නේවල කැලෑවල්වල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්න. හැබැයි කවදාවත් උන්වහන්සේලාට ඒ සර්පයෙක්ගෙන් අනතුරක් වෙලා නෑ. එතකොට එහෙම නොවෙන්න හේතුව කෙනෙකුට එහෙම වනානං ඒක එක හේතුවක් තියෙන එක්කො සීලේ යම් ප්‍රශ්නයක් එහෙම නැත්නම් සර්පයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩලනේ. විශේෂෙන් සර්ප කුලවලට මෛත්‍රී වඩනවනං එයා සර්පයන්ගෙන් ආරක්ෂාවෙනවා කියල බුදු හාන්දුරපෙන්. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එක මහ වනාන්තරයක භාවනා කරන්න වැඩි ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ කැලේට වැඩම කරලා මහ වනාන්තරයේ තිබිච්ච පැරණි කුටියක් උන්වහස කල්පනා කර මම මේ කුටිය සුද්ධ පවිට්ට කරලා මේක මම භාවනා කරන්න ගන්න. රහතන් වහසේ නමක් නෙමේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නම. ති උන්වහන්සේ මේ කැලේට වැඩම කළ මේ කුටිය පුංචි මැස්සක් වගේ තියෙනවා නිදාගන්න. උන්වහන්සේ එතන පොඩ්ඩක් සුද්ධ කරලා චුට්ටක් ඇල වුණ. මේ කුටිය වහලේ උඩ හිටියා බොහෝම විශ සහිත සර්පය මේ සර්පය උන්වහන්සේගේ ශරීරයට වැටුණ. උන්වහන්සේ වෙලාගෙන දෂ්ට කරලා ඇදිලා ගිය. මෙතර දෂ්ට කරනවා කියලා කිව්වට අපි සාමාන්‍යෙන් දෂ්ට කරනවා කියපු ගමන් අපට මතක් කෙන්නේ අර දත් වදින්න දෂ්ට කරන සර්පයෝ ගැන. සර්ප වර්ග කීපයක් ගැන ධර්මය සඳහන් වෙනවා. සමහර සර්පයෝ ඉන්න දෂ්ට කරනවා අපි දැකලා තියෙනවා. ඒ දෂ්ට කරනවා කියන්නේ අර දත්ත වදින්න විස තියෙන දතේ ඒ දතේ විස වදින විදිහට දෂ්ට කිරීම් කරනවා. බුදුරජාණන් වහන්සේ පෙනවා සමහර සර්පයෝ ඉන්නවා විස විදින සර්පයෝ ඉන්න. ඔබ දැකල
ඇති ඔය සත්තුවත්තේ සමාරූපවාහිනීවල හරි වැඩසටහන්ගොලට දැකල ඇති මේ සමහර සර්පයෝ ඉන්න විස විදිනවා. ඊළඟට හිමාල ඉඳලා තියෙනවා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා සමහර සර්පයෝ ඉන්නවා විස දුමාරයක් පිට කරන. ඔවුන්ගේ විස දුමක් වගේ විස දුමක් පිට කරන. ඒ විසාග්‍රහණය වෙනකොට හෙල්ල සීමුර්ජා වෙලා ඇදගෙන වැටෙන විසට. තවත් සර්ප කොටසක් බුදු හාමුදුරුවෝ පෙන්නවා උන්ගේ විස තියෙන්නේ මුළු ඇඟ පුරාම. ඒ සර්පයෙක් දෂ්ට කරන්නේ අර දතවදින නෙමේ ඔහු කරන්නේ වෙලාගෙන අර පිපුර වගේ ඇඟ වෙලාගෙන විස තවරනු. ඒ විස ඇගේ තවරල ඇදිලා යන. ඒක තමයි දෂ්ට කරන ක්‍රම. මේ සර්පයත් අර ස්වාමීන් වහන්සේ ඇඟ වෙලාගෙන විස තවරල දෂ්ට කරලා එහෙම තමයි ඇදිලගේ. උන්වහන්සේ දැක්කා උන්වහන්සේ දැනගත්තා ඉක්මනින් ඒ ළඟ කුටිවල හිටියේ අසල හිටිය ස්වාමීන් වහන්සේලට කතා කරලකින ආයශ්මතුන ඉක්මනටෙන් මාව මේ මැස්ස පිටීම උත්සල එලියෙන් තියන්න කිය. තව ටික වෙලාවක මගේ ශරීරයේ බොල් වී ටිකක් විසිරිලායනවා වගේ විසිරිලායයි. දරුණු සර්පයෙක් මට දෂ්ට කරා කිය. ඒ වෙලාවේ අනික් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ වැඳ පිටීම උත්සල එලියෙන් තිබ්බ. බලාගෙන ඉන්නැද්දී උන්වහන්සේගේ ඇඟ ඉදිමුණ එච්චරකට විසක්. ටික වෙලාවක් යනකොට ඇඟ ඉදිමුණා. ශරීරි තැන් තැන්ගොලින් පුපුරන්න පටන්ගත්ත ඉදිමිලා උන්වහන්සේ එහෙම අපවත් වුණා. ශරීරය පුපුරලා ඕජා වැගිරෙන්ට පටන් ගත්තා. බලන්න කොච්චර විසද්ද කිය. මෙන්න මේ සිදුවීම දවසක් දම් සභා මණ්ඩපේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනකොට ඔය සිදුවීම භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියන සාමීනේ අසවල් ස්වාමීන් වහන්සේ බොහෝම සද්ධාවෙන් මහ වනාන්තරයේ කුටියකට ගිය භාවනා කරන්න. උන්වහන්සේට සර්පයෙක් දෂ්ට කරලා උන්වහන්සේ අපවත් වුණ. ඇයි එහෙම වනේ මේක උන්වහන්සේගේ පෙර කර්ම විපාකයක්ද මොකක්ද හේතුව කියලා ඇහු. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය භික්ෂුව සර්ප කුල 4කට මෛත්‍රිය වැඩුවා නම් ඔය අනතුර වෙන්නේ නැහැ කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ කන්ද පිරිත දේශනා කරන්නට යෙදුණා. මේ මහ පොළොවේ ඇවිදගෙන යන විස සහිත සර්පයන් කොටස් 4කට බුදුරජාණන් වහන්සේ විස්තර කරා. සර්ප කුල ඒ කියන්නේ කොටස් 4ක්. එතන කුල කියන්නේ කොටස්. විරූපක්කේ හිමේ මෙත්තං මෙත්තං ඒරාපතේ හිමේ චබ්භ්‍යාපුත්තේ හිමේ මෙත්තං මෙත්තං කන්හා ගෝතම කේහිච. විරූපාක්ක කියලා සර්ප කොටසක්. ඒරාපත කියන්නේ සර්ප කොටසක්. චබ්භ්‍යාපුත්ත කියන්නේ සර්ප කොටසක්. කන්හා ගෝතම කියන්නේ සර්ප කොටසක්. එතකොට මෙන්න මේ කියන සර්පයන් අරමුණක ඒකට අදාළ වෙනවා මහා පොළොවේ ඇදිලා යන සියලුම විස සහිත සර්පයන්. මේ කොටස් 4ට මෛත්‍රී වඩන් මහ වනාන්තරයේ වැඩ ඉන්න භික්ෂුව සර්පයන් අතරේ කැලේ වැඩ ඉන්න යම් භික්ෂුවක් ඇද්ද මෙන්න මේ සර්ප කුලවලට මෛත්‍රී වඩන්. යමෙක් මේ සර්පයන් අරමුණු කරගෙන මෛත්‍රිය පැතිරුවාද කවමදාවත් ඒ කෙනාට මේ සර්පයෙක් ගෙන්න්නම් අනතුරක් සිද්ධ වෙලා ජීවිතහානියක් වෙන්න ඇකි. බලන්න පිරිතක කොච්චර ආශිර්වාදයක් තියෙනවද කියලා. ඒ විස සහිත තිරිසන් සතෙකුට සර්පයකුට පවා කෙනෙක් මෛත්‍රිය වඩලා තියෙනවන කන්ද පිරිත නිතර සජ්්‍යායනා කරමි ඒ පිරිතේ සඳහන් විදියට මෛත්‍රිය වැඩුවන ඒ සර්පයගෙන් ජීවිත අනතුරක් වෙන්න. ජීවිතහානියක් වෙන්න. ඒ සර්පය විස වෙන්නේ නෑ. එතකොට බලන්න අපිට හිතාගන්න බැරි පිරිතක ලැබෙන ආශිර්වාද. ඒ නිසා පිංහතුනේ පිරිතේ ආශිර්වාදයක් තියනවා. ඒ ආශිර්වාදය සම්පූර්ණයෙන් ලබන්න නං ඔබ තුළ තිබිය යුතු ගුණ ධර්ම තියෙනවා. එහෙම නැතුව පිරිත් කිව්ව කෝ අපිට විපාක කියලා ඔබ ඇහුවට ඔබ තුළ ඊට අදාළ ගුණධර්ම වැඩිලා නැත්න. සමහරලාට ඔබ තුනුරුවන්වත් විශ්වාසනය උදේදන් තුනුරුවන්ට ගෙවල්ලොට බනිනෝ. කරදරයක් වෙනකොට පිරිත් පොතරගෙන දුවනවා. ඒ නිසා තුනුරුවන් අඩුගානෙ ලෞකික සම්මාධිට්ටිය පිම්පව් විශ්වාසය කරම විශ්වාසය මෙලෝ පරලව පිළිගැනී ලෞකික සම්මාධිට්්‍යය යුක්ත කෙනෙක් බවට පත්තේ. නිති පන්සිල් රකින්න පෝය දවසකට උපෝසත සීලයක් සමාදන්වේ. ඒ වගේ ධර්මිෂ්ටව ජීවත්තේ. ධර්මානුකූලවෙන් පින්ගොත්තුනි මතකතියාගන්න දෙවියම් පවා වන්දනා කරන. සිල්වත් කෙනාට ධර්මී සඳහන් වෙනවා දවසක් සක්‍ර දෙවියන්. මාතලී කෙන රතාචාර්වරයට කතා කළ කෙනවා මාතලේ
ඔය නන්දන වනයට යන්න දිව්‍ය රථය සූදානම් කරන්න. දෙවියන්ටත් දිව්‍ය රථ තියෙනවා. මේ අපි යන ආනවාහන වගේ නෙමෙයි මේ දෙවියන්ගේ පිනට පහළ වෙන දිව්‍ය රථය. අපිට හිතාගන්න බෑ කොයි වගේද කියලා. මොකද මනුස්ස ලෝකේ අපිට දෙවියන්ගේ දිව්‍ය ස්වභාවය ගැන මේ දේශනාවල යම් විස්තර තිබුණාට අපිට ඒක මවාගන්න හිතාගන්න බැරි තරම් අපේ විශේෂපත ඉක්මවා ගිය තැන. දැන් මාතලී කියන්නේ දෙවියන්ගේ රථාචාර්යවරය හැටියට පිනට පහළ වෙන දේවතාව. මාතලී දැන් දිව්‍ය රථේ සූදානම් කළ සක්‍ර දෙවියා එනකම් බලාගෙන හිටියා ටිකක් පරක්කුයි වගේ. ඒ වෙලේ මාතලී ගියා සක්‍ර දෙවියා මොකද මේ පරක්කු කියලා බලන්න. යනකොට සක් දෙවිඳු මනුලව දිසාවට හැරිලා වන්දනා කරනවා. ඒ වෙලාවේ කල්පනා කරා මාතලී මේ සක්‍ර දෙවියන් කියන්නේ දෙදෙව්ලොවට අධිපති. චාතුම් මහරජික තාවතින්සේ කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියෝ. මේ ලෝකේ සිව් දිසා පාලනය කරන සතරවරන් දෙවියන් පවා සක්‍ර දෙවියන්ට වන්දනා කරනවා ගරු කරනවා. බොහෝ දෙවිවරු නමස්කාර කරන මහා පිං ඇති සක්‍ර දෙවියන් මනුලව කාටද මේ මනුස්ස ලෝකෙට වදින්න. ඒ වෙලාව යහනවා සක් දෙවිඳුනේ ඔබ මනුලව කාටද මේ වන්දනා කරන්න. සක්‍ර දෙවියන් කියනවා පළවෙනි ගාථාවෙන් කියන මනුස්ස ලෝකෙ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන ධර්මානුකූලව ජීවත් වෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න භික්ෂු භික්ෂුණී පැවිදි ශ්‍රාවකයන් ඉන්න. අන්නේ අයට මම පළමුව මනුලවට හැරිලා වන්දනා කරනවා. මගේ දෙවනි වන්දනාව මාතලී ඒ ගහට්ටා පුඤ්ඤ කරා ගිහි ජීවිත ගත කරන ගහට්ටා කියන්නේ ගිහි ජීවිත ගත කරන පුඤ්ඤ කරා ඒ අය පින් කරනවා. ධම්මේන ධාරම් පෝසෙන්ති ඒ අය ධාර්මිකව අමුදරුව පෝෂණය කරනවා. සීලවන්ත උපාසක ඒ අය සිල්වත් උපාසක පිරිසක්. උපාසක කියන්නේ සීලවන්ත උපාසකා. තෙරුවන් සරණ ගිය සිල්වත් උපාසක උපාසිකාව. ඒ අය ධර්මිෂ්ඨව ජීවත්වෙමින් ධර්මානුකූලව අමුදරුව පෝෂණය කරගෙන සිල්වත්ව ජීවත්වෙනවා. තන් නමස්සාමි මාතලී ඒ අයට මං මනුලව දිහාවට හැරිලා වන්දනා කරනවා කිය. ඒමනං අපිට පේනවා සක්‍ර දෙවියම් පවා දෙව්ලව දෙවිවරු පවා මනුස්සලෝක ජීවත්වෙන සීලවන්ත පින්දහම් කරන ධර්මානුකූලව ජීවත්වෙන ධාර්මිෂ්ඨව හරිහම්බ කරගෙන ගුණධර්ම පුරණ ගිහි ශ්‍රාවකයන්ට දෙව්ලොව ඉඳං වන්දනා කර. එහෙමනම් මතකතියාගන්න ඔබ දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුන් ලබන උතුම් කෙනෙක් බවට පත්වෙන ඔබට පුළුවන්. ඒ ස්වභාවය ඔබ තුළ ඇතිවෙන්නේ ඔබ සීලවන්තන ඔබ ධර්මානුකුලව ජීවත්වෙනවන ඔබ ධාර්මිෂ්ට ඔබේ අමුදරුව පෝෂණය කරනවන ඒකැන හොර මැර වංචාවල් නැතුව ඔබ දහඩිය මහන්සියෙන් ඔබ සාධාරණ හරිහම්බ කරගත ධනයෙන් ඔබේ අමුදරුව පෝෂණය කරගෙන. ඒ ලැබෙන මුදලින් පින්දහම් කරගෙන අනුන්ටත් උදව්පකාර කරගෙන. ධර්මානුකූලව සීලවන්තව ඔබ ජීවත්වෙනවනං දෙවියම් පවා ඔබට වැඳු පිදුම් කරන. එනිසා පින්වතුනි එවැනි ශ්‍රාවකයන්ටයි මේ ධර්මය. එවැනි ශ්‍රාවකයන්ටයි ධර්මය පිහිට තියෙන්නේ. එවැනි කෙනෙකුටයි පිරිතක ආශිර්වාද ලබන්න පුළුවන්කම තියෙන. තියනිසා ඔබට මේ පිරිත් පොත ගත්තොත් අපි දන්න අපේ ආච්චිලසියල අපේ පැරැන්න තුන් සූත්‍රය කටපාඩම්. තුන් සූත්‍ර කියලා කියන්නේ රත්තන සූත්‍රය මහාමංගල සූත්‍ර කරණීය මෙත්ත සූත්‍ර. ඒ අපේ පැරැන්නෝ අපේ මුතුම්මිත්තෝ කටපාඩමින් නිතර බුදුන් ඇඳල ගෙවල්වල තුන් සූත්‍ර කිව ඉස්සර. විශාල ආශිර්වාදයක් ධර්මී පිරිතෙන් ජීවිතවලට ලැබුණ. අඩුගාන මේ වසංගතය හරි පැතිරීගෙන යනකොට මිනිස්සු ආයමත් බයට පටන්ගත් ගෙවල්වල රතන සූත්‍රය කියන්. හැම පන්සලකම එකතු වෙලා ගමේ පිරිස එකතු වෙලා රතන සූත්‍රය කිව්. සමහරු සති ගනම් මාස ගනන් එකතිකට රතන සූත්‍රය කියලා පිරිත් පැන් ඉස්සා. හැබැයි ඔබ මතකතියාගන්න කෙනෙක් අහයි කෝයිතින් ප්‍රතිඵල කිය. ඒ ප්‍රතිඵලේ තමයි අදාපි මෙහෙ මහරි බේරිලායින්න. ලෝකෙ මේ තරං අසර වෙනුව. ඔබ බලන්න ලෝකෙ ප්‍රබල රටවල් දියුණු රටවල් අද කොච්චර අසරනද. දවසින් දවස ලක්ෂ ගණනින් රෝගය ලෝකෙ පැතිරීගෙන යන තාමත් හරි හමං අවශ්‍ය හොයාගෙන නෑ. අපි දන්නේ නෑ අනාගතයේ තව කොච්චර කාලයක් යයිද. මේ අවශ්‍ය හොයාගන්න තව කොච්චර කාලයක් ගතවෙයිද. ඒ වෙනකොට හොයාගත්තත් ඒක පරීක්ෂණ කරලා නිෂ්පාදනය
කරලා ලෝකෙම රටවල් වලට බෙදා හැරලා ඒවැ ප්‍රතිඵල ලැබෙන තව කොච්චර කාලයක් යයිද. ඒ නිසා මේ අතරතුර ඔබට පේනවා සමාට මේ බණහන ඔබ ගෙදර ඉඳං කොහොම හරි ඔබට කරදරයක් නොවනම එන්න පුළුවන්. හැබැයි අපේම රටේ ලෝකෙ අපිට පේනවා මැද පෙරදික ජීවත්වෙනයි යුරෝප ජීවත්වෙනයි ඊළඟට සමහර දියුණු රටවල පවාද ඇමරිකාව ගත්තා සමහරලාට හිතන්න පුළ අපි ඇමරිකාවෙන් හැබැයි ඔවුන් අද විශාල බයකින් අද වැඩිපුරම රෝගීන් ඉන්න ඇමරිකාව ලෝක දියුණුම රටක. ඒ නිසා මොන තරං දියුණුනත් මේ රෝගී පැතිරීගෙන ලෝකෙ පුරා පැතිරෙනවා. ඔබ පිංහතුනේ ඔබ ධර්මය පිහිට ධර්මය ආරක්ෂාව ධර්මය තුළ පිහිටල කටයුතු කරන්න. උදේ හවස ගෙදර බුදුන් වදින්න පුරුදුවෙන්. තුනුරුවන් වන්දනා කරන්න තුනුරුවන් ගැන සිහි කරන්න. බුදුගුණ දහම් ගුණ සඟගුණ නිතර සිහි කරන්න. මේ තුනුරුවන්ගේ ආශීර්වාදේ ජීවිතයට එකතු කරගන්න. අන්න එතකොට බුදුගුණ හිතන්න බුදු හාන්දුරු පෙන්වා ඒක පුුණ්්‍ය ගංගාව පුඥාබි සන්ද සූට්‍ර බුදු හාන්දුරු පෙන්වා මහනෙනෙ කෙනෙක් බුදුගුණ නිතර සිහි කරනවාද. එයාගේ ජීවිතයට පුුණ්්‍ය ගංගාවක් රැස්සෙනවා. කෙනෙක් නිතර ධර්මය ගුණ සිහි කරනවාද. එයාගේ ජීවිතයට තවත් පුුණ්්‍ය ගංගාවක් රැස්සෙන. කෙනෙක් නිතර සඟගුණ සිහි කරනවාද. එයාගේ ජීවිතයට තවත් පුුණ්්‍ය ගංගාවක් රැස්සෙන. තුනුරුවන්ගුණ සිහි කරන කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුුණ්්‍ය ගංගා තුනක් ජීවිතයට රැස්වෙන. ඒ වගේ මයි පිනාතර අග්‍ර පිනක් බුදුගුණ සිහි කරන්න බුද්ධානුස්සතිය වැඩෙනු. ධර්මය ගුණ සිහි කරන්න දම්මානුස්සතිය වැඩෙනු. සඟගුණ සිහිකරද්දි සංගානුස්සතිය වැඩෙන. ඊළඟට අපි ගමු කරණීයමිත්ත සූත්‍රය. අපි කවුරුත් දන්න කරණීයමිත්ත සූත්‍රය මෛත්‍රී භාවනාව මෛත්‍රී ආනිසංස ගැන තියෙන දේශනාව. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ 500ක් භික්ෂූන් වහන්සේලා වස් සමාදනෙන් දැන් වස් කාලය ආරම්භ වෙන්නෙත් නිකිනි පුන් පොහෝ දවස මේ වර. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ හිමාල වනාන්තරය ආශ්‍රිතව කැලේකට 500ක් භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වෙන්න වැඩිය. උන්වහන්සේලා තෝරගත්ත අපි මේ වස් කාලෙ මෙතන හොඳයි අපිට. ගිහිල්ල සූදානන් වෙලා දැන් භාවනා කරනවා උන්වහන්සේලා කැලේ දැන් සූදානන් කරගෙන ඉන්නවා. මේ වනාන්තරය හිටිය අමනුස්යෝ යක්ෂයෝ උක්ෂ දේවතාවරුත් හිටිය. මේ සිල්වත් ස්වාමීන් වහන්සේලා කැලේට ඇවිල්ලා උන්වහන්සේලා ඉන්නකොට අර ගස්වල විමාන මවාගෙන ඉහල ඉන්න මේ අමනුස්්‍යයන්ට මේ අයට මේ භික්‍ෂූන් වහන්සේලට වඩා ඉහලින් ඉන්න බෑ. කරදරයක් කල්පනාකර අපි නිදහස මේ කැලේ හිටිය අපේ විමානවල මේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් කැලේට ඇවිල් අපිටක් කරදරයි. කොහොම හරි එලෝ ගන්න ඕන කියලා මහා භයානක හඬ භයංකාර සබ්ද භයානක දේවල් උන්වහන්සේලාට අර කැලේ එපා වෙලා යන විදිහට මහා බිය ජනක දේවල් කැලේ ඇති කරන්න පටන් ගත්තා. උන්වහන්සේලා රහත් වෙලා හිටියේ නෑ. සමහරු බය වුණා. තැතිගත්තා. ආපහු ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. අනේ ස්වාමීනි අපි වස් සමාදන් වෙන්න ගියේ. නමුත් අපිට මේ වගේ ලොකු කරදරයක් මහා භයානක හඬ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා භික්ෂූන් වහන්සේලාට කියන මහණෙනි නුඹලා ආයිමත් එතනටම යන්න. මෙන්න මේක කටපාඩම් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කරණීයමිත්ත සූත්‍ර දේශනා කරා. ඒ මහා වනාන්තරයට ඇහෙන්න ඒ වන සතුන්ට අමනුස්්‍යයන්ට දෙවියන්ට පවා ඇහෙන විදිහට සජ්ජායනා කරන්න පිරිතක් හැටියට. ඒ භාවනාව මේක තියෙන මෛත්‍රිය. ඒ පිරිතම භාවනාවක් හැටියට නුඹල ඒ කාලය තුළ භාවනාව වඩන්නකි. මේ ස්වාමීන් වහන්සේලා ඒ කමටහන අරගෙන ආයිමත් එතනට ගිය. උදේ හවස කරණීයමිත්ත සූත්‍රය හඬනගා මහ වනාන්තරයේ සජ්ජායනා කරා. අර මේ භික්‍ෂූන් වහන්සේලා එලවගන්න ඕන පන්න ගන්න ඕන කියල හිතපු අමනුස්්‍යයන්ට යක්ෂයන්ට උක්ෂ දේවතාවරුන්ට පවා මේ සියලු දෙනාගෙන මෛත්‍රී සිතුවිලි ඇතිවෙන්න පටන්ගත්. ඒ අයගෙත් උදව්පකාර ලැබුණ භික්‍ෂූන් වහන්සේලාට. උන්වහන්සේලා මේ වස්කාලි තුළේ භාවනාවම කරණීයමිත්ත සූත්‍රය සඳහන් මෛත්‍රියම වැඩුව. මෛත්‍රී දිහාන වැඩුව. ඒ මෛත්‍රී ධ්‍යානවලින් විදර්ශනාවට හැරුණ. මහ වනාන්තරයේ වස්කාලි අවසන් වෙන්නකට උතුම් ධර්මයත් අවබෝධ කරගෙන ධර්මාවබෝධය ලැබුව. ඒ නිසා ඉතාම බලවත් පිනාතර අග්‍රම පිනක් තමයි මෛත්‍රිය. ඒ මෛත්‍රිය ලෝකෙම පතුරන
ආකාරය තමයි කරණීමිත්ත සූත්‍ර සඳහන් වෙන්නේ. ඒ නිසා පිංගතුනි විශේෂයෙන් මේ වගේ යුගයක මේ වගේ ලෝකෙම විපතකින් අසරණ වේගෙන යන කාලයක ඔබ ඔබේ ජීවිතය තුළ පිරිතේ ආශිර්වාද ලබන්. තින් අද වගේ උතුම් දවසක මේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාටම පිරිතේ බලය පිරිතේ ආශිර්වාදය පිරිත් දේශනාවලින් කොහොමද ජීවිතයට රැකවරණ ආශිර්වාදය ලබාගන්න කියන කාරණයයි අද මේ ධර්මානු ශාසනාවද අපි ඔබට කියලදුන්. ඒ පිහිට ලබන්න නං ඔබ සිල්වත්වෙන්. උතුම් සීලාදී ගුණධර්ම ඔබ ජීවිතය ආරක්ෂා කරන්න ධර්මානුකූල වෙන ධාර්මිෂ්ට ජීවිත ගත කරන්න ඔබට පිහිතය ආශිර්වාද ලබන්න පුළුව. තින් එහෙමනන් තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාව බලයෙන් බුද්ධානු භාවෙන් දම්මානු භාවෙන් සංගානු භාවේ ඔබටත් රටටත් ලෝකයාටමත් මේ පැතිරීගෙන යන වසංගත රෝගය ඉක්මනින්ම ලෝකෙන්ම දුරු කරගන්න වාසනාව ලැබේවා. ඒ රෝගේ දුරු කරන්න ඉක්මනින්ම ඒ සඳහා පරීක්ෂණ කරන විද්‍යාඥයන්ට ඖෂධ හොයාගන්න දිවාරය නොබලා වෙහෙසෙන සියලු දෙනාට ඒ සුදුසු ඖෂ්‍යද ඉක්මනින්ම හොයාගෙන ලෝකයාටම සුවපත්වෙන ඒ නිසේ බෙහෙත් ඖෂධ හොයාගෙන ලෝකයාටම ඉක්මනින් ලබා දෙන වාසනාව ලැබේවා. ඒ වගේ මේ රෝගීන් වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කරන අපි දන්න අපේ රටේ වෛද්‍ය ශේෂත්‍රයය ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩලේ හෙද නිලධාරයෙන් වෛද්‍යවරු ඒ වගේ විශේෂයෙන් රණවිරුවන් විශාල කැපකිරීමක් කරමින් මේ රෝගයේ ව්‍යාප්ත වී නොදී රෝගීන් ආරක්ෂා කර ගනිමින් විශාල කැපකිරීමත් ජීවිතය කරන ඒ හැම දෙනාටමත් කායි ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. ඔබටත් රටටත් ලෝකයාටමත් තුන්රුවන්ගේ අනන්ත ගුණානු භාව බලයෙන් සියලු යහපත සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා